ඕ ලෙවල් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පැය 18ක් පුරා දිවෙන CD පටයක්ද සමගින් නිවසටම ගෙන්වා ගන්න. අමතන්න 071 915 84 85. හැමෝටම සුබ දවසක්. අපි අද සූදානම් වෙන්නේ ගැමි TV YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත කෙරෙන ඉංග්‍රීසි පාඩම් මාලාව ආරම්භ කරන්නට. ඉතින් ඔබ දන්නවා සුපුරුදු පරිදි අපි මේ වැඩසටහන් පෙළ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ ඔබගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරන්න. අත්වලක් වෙනටයි අපේ සූදානම. ගැමි TV YouTube නාලිකාව මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරමින් ඔබට ලොකු අත්උදව්වක් ලබා දෙනවා ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කර ගැනීම සඳහා. ඉතින් අපි අද ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහුගිය පාඩමේදී අපි මේ have has වචන දෙක භාවිතා කරලා වගන්තියක් නිර්මාණය කරගන්න ආකාරය තමයි සාකච්ඡා කළේ. එම සාකච්ඡාවේදී මා ඔබට කියලා දුන්නා මේ have කියන පදයට has කියන පදයට භාවිතා කරලා ඒකවචන රූපයේදී සහ බහුවචන රූපයේදී වගන්තියක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. එහිදී ඇත යන අර්ථය නැත්නම් පොසිටිව් ෆෝම් එක, ඒ වගේම නැත යන අර්ථය නෙගටිව් ෆෝම් එක මම ඔයාලට කියලා දුන්නා. ඒ වගන්ති රටා ගොඩනගන ආකාරය. අද අපි ඔයත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ මේ වගන්ති රටාවෙන්ම ප්‍රශ්න වගන්ති ටික නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ have has කියන පද දෙක භාවිතා කරලා ප්‍රශ්න නිර්මාණය කරගන්න ආකාරය. ඉතින් අතරම අපිට මෙතනදී සාකච්ඡා කරන්න තියෙනවා ක්‍රම 4ක් අපිට සාකච්ඡා කරන්න වෙනවා. ඒ නිසා ඊටම හොඳින් පාඩමට යොමු වෙන හැටියට මම ඕගොල්ලන්ගෙන් බොහොම කාර්මිකව ඉල්ලනවා මේ ටික හොඳට මතක තියාගන්නටත් ඕන. අපි මුලින්ම බලමු සාමාන්‍ය ප්‍රශ්නයක් ගොඩනගා ගන්න විදිය මේ have has භාවිතා කරමින්. සාමාන්‍යයෙන් මේ have සහ has කියන පද දෙක සහිත වගන්තියක් අපි ප්‍රශ්නයක් බවට පෙරලා ගන්නකොට ඔබත් මේ වෙනකොටත් දන්නවා වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අපි කරන දේ තමයි මේ has සහ have කියන පද දෙක වැකියේ මුලට යොදා ගන්න එක. වැකියේ මුලට යොදා ගන්න එක. ඒ නිසා අපි පොඩි ස්ට්‍රක්චර් එකක් වාට දීලා තියෙනවා. ඒක හොඳට ෆලෝ කරන්න. මේ ස්ට්‍රක්චර් එකකින් මම පෙන්නලා දීලා තියෙනවා කොහොමද සාමාන්‍ය ප්‍රශ්න වගන්තියක් නිර්මාණය කරගන්නේ කියලා. මුලින්ම අපි වැකිය තුල නැත අපි කියන්නේ යන්නේ ඒකවචන රූපී කෙනෙක් ගැන, කර්තෘ කෙනෙක් ගැන නම් අපි has කියන පදයෙන් ප්‍රශ්නය ආරම්භ කරනවා. බහුවචන කර්තෘවරයෙක් ගැන නම් අපි have කියන පදය ප්‍රශ්න පදයේ හැටියට මුලට ගන්නවා. ඊට පස්සේ කර්තෘ පදයේ ලියනවා. ඉන් අනතුරුව අපි noun එක නැත්නම් අපි යන්නේ තියනවද ඉන්නවද කියලා ප්‍රශ්නේ අහන්න යන්නේ පොතක් තියනවද, ඔයාට පෑනක් තියනවද, ඔයාට කැමරාවක් තියනවද, ඔයාට කාර් එකක් තියනවද, ඒ වගේ තියනවද, එහෙම නැත්නම් ඔයාට සහෝදරයෝ ඉන්නවද, ඔයාට ළමයි ඉන්නවද, ඒ විදිහේ ප්‍රශ්නයක් නම් අපි අහන්න යන්නේ අපිට එක්කෝ has එහෙම නැත්නම් have වැකිය මුලට යොදා ගන්නට වෙනවා. ඔබට බලන්න පුළුවන් තිරේ තියෙනවා ස්ට්‍රක්චර් එක. ඒ අනුව මුලට අපි දීලා තියෙන have has. ඊට පස්සේ කර්තෘ පදය, ඊට පස්සේ තියෙන දේ, ඊට පස්සේ වැකිය අවසානයේ අපිට ලිවිය යුතු දෙයක් තියෙනවා නම් අපි ඒක ලියන්නට ඕන. අමතක නොකර මේක ලියන වෙලාවට නැත්නම් කිසියම් තැනක අපි වගන්තිය ලියනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නාර්ථ ලකුණ question mark එක use කරන්නට ඕන. ඒක අමතක කරන්න එපා. බොහෝ වෙලාවට අපි පාසලේදී අපි දකිනවා දරුවන්ගේ නැත්නම් පන්තියේදී අපි දකිනවා ළමයි බොහෝ විට මේ ප්‍රශ්නාර්ථය යොදන්නේ නැහැ. ඉතින් අපි බලමු උදාහරණයක්. ඇයට ලස්සන ගවුමක් තියෙනවද? එයාට ලස්සන ගවුමක් තියෙනවද? දැන් අපි දන්නවා මුලට ඇය කියලා කිව්වම ඒක වචන රූපී කර්තෘවරයෙක්. ඒ නිසා has කියන පදයෙන් ප්‍රශ්නේ ගොඩනගා ගන්නට පුළුවන්. Has she a beautiful frock? Has she a beautiful frock? ඇයට ලස්සන ගවුමක් තියෙනවද? ඔයා ළඟ එයාගේ දුරකථන අංකය තියෙනවද? ඔයා ළඟ එයාගේ දුරකථන අංකය තියෙනවද? ඒ අනුව අපිට ප්‍රශ්නේ ගොඩනගා ගන්න පුළුවන්. Have you ඔයා ළඟ තියෙනවද? Have you her telephone number? Have you her telephone number? ඔයා ළඟ ඇගේ දුරකථන අංකය තියෙනවද? එතකොට බලන්න ප්‍රශ්නය හදාගන්න ඉතාමත්ම පහසුයි. අපි කලේ අර ක්‍රියාපදය වගන්තියේ මුලට යොදා ගැනීම.
ඉතින් මේකේ තවත් ක්‍රමයක් තියෙනවා. සාමාන්‍ය ප්‍රශ්නය අහන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ දෙවැනි ක්‍රමය පළමු ක්‍රමයට වඩා ලස්සන බවක් තියෙනවා. වගන්තියේ සංවිධානාත්මක බවක් තියෙනවා. භාවිතයේදී පහසුවක් වගේම භාවිතයේ වැඩිපුර දකින්න ලැබෙන්නේ මේ දෙවැනි ක්‍රමය. ඒ නිසා කතනයේදී ඉංග්‍රීසි කතනයේදී ඔබට මේ දෙවැනි ක්‍රමය බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඒ ගැන මතක තියාගන්න. ඒක අධ්‍යයනය කරන්න හොඳට. දෙවැනි ක්‍රමය බලන්න. මම ඒකේ ස්ට්‍රක්චර් එකක් මේ තිරේ දක්වලා තියෙනවා. ඔබට පුළුවන් ඒ තිරේ ස්ට්‍රක්චර් එක දකින්න. බලන්න මුලට අපි යොදා ගන්නවා do එහෙම නැත්නම් does කියලා පද දෙකක්. do යොදාගන්නේ බහුවචන රූපේදී. does යොදාගන්නේ ඒකවචන රූපේදී. ඒ අනුව අපි කතා කරන්න යන්නේ ඒකවචන රූපී කර්තෘවරයෙක් සම්බන්ධව නම් අපි does කියන පදයෙන් වගන්තිය ආරම්භ කරනවා ප්‍රශ්න වගන්තිය. බහුවචන රූපී කර්තෘවරයෙක් කරන do කියන පදයෙන් වගන්තිය ආරම්භ කරනවා. ඊළඟට subject යොදන්නට ඕන. ඊට පස්සේ have. ඊට පස්සේ have කියන පදය ඊට පස්සේ තමයි නාම පදේ අපි භාවිතා කරන්නේ. ඔයාට පොතක් තියනවද? ඔයාට පෑනක් තියනවද? මේ විදිහට ප්‍රශ්නයක් ගොඩනගද්දී අපි නාම පදේ භාවිතා කරනවා. ඊට පස්සේ වගන්තිය අවසානයේ end එක ඒ වගේම question mark එක අපි use කරන්නට ඕන. දැන් බලන්න මම උදාහරණයක් දීලා තියෙනවා. හොඳට බලන්න ස්ට්‍රක්චර් එක දිහා. ඒ අනුව මේ වගන්තිය අපි ඉංග්‍රීසියට හරව ගන්නවා. ඇයට ලස්සන ගවුමක් තියනවද? ඇයට ලස්සන ගවුමක් තියනවද? බලන්න එය අපි ඉංග්‍රීසියට පරිවර්තනය කළා does කියන පදය මුලට අරගෙන does she have a beautiful frock? Does she have a beautiful frock? එතකොට අපි does කියන පදයයි භාවිතා කළේ. ඔයා ළඟ එයාගේ දුරකථන අංකය තියෙනවද? බහුවචන රූපේදී do you have her telephone number? Do you have her telephone number? එතකොට තාම සංවිධානාත්මක වගන්තියක් අපිට එතන දකින්න පුළුවන්. අතරම භාවිතයේදී ලස්සනක් තියෙනවා. ඒ නිසා මේ ක්‍රමය ඔබ හොඳට පුරුදු වෙන්නට ඕන. ඉතින් දැන් මේ සාමාන්‍ය ප්‍රශ්න වගන්තියක් හදාගන්නේ ඔය ආකාරයට එක්කෝ have කියන පදයේ මුලට දාලා එහෙම නැත්නම් has කියන පදයේ මුලට දාලා ඊළඟට කර්තෘ පදේ ලියනවා. ඊළඟට තියෙන දේ. ඒක ක්‍රමයක්. දෙවැනි ක්‍රමය තමයි does කියන පදය හෝ do කියන පදයෙන් වගන්තිය ආරම්භ කරනවා. දැන් ඔබ දන්නවා does පදය යොදාගන්නේ ඒකවචන රූපේදී, do පදය යොදාගන්නේ බහුවචන රූපේදී. ඉතින් ඒ ටික මතක තිබුණා නම් අපිට බොහොම ලස්සන වගන්තියක් ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙනවා. දීලා තියෙන උදාහරණ වගන්ති ටික හොඳට ඔයා අවබෝධ කරගන්නට ඕන. ඊළඟ දුවපුතේ මම ඔබට ආයෙ කියලා දෙන්න යන්නේ තවත් ප්‍රශ්න වගන්ති ක්‍රමයක් තියෙනවා. මේක තමයි ගොඩක් වෙලාවට අපි එදිනෙදා භාවිතයේදී යොදාගන්නේ. ඒ තමයි නැත යන අර්ථය මතුවෙන පරිදි අපි ප්‍රශ්න අහනවා. දැන් සාමාන්‍යයෙන් අපි අහනවා මේ ඔයාලගේ රතු පෑනක් නැද්ද? ඔයාලට සහෝදරයෝ නැද්ද? ඒගොල්ලන්ගේ තාත්තට කාර් එකක් නැද්ද? අන්න ඒ වගේ නැද්ද කියන අදහස මතුවෙන පරිදි අපි ප්‍රශ්නයක් ගොඩනගනවා. මේක සාමාන්‍ය බහුලව අපිට යොදා ගන්න පුළුවන් ලස්සන වගන්ති ක්‍රමයක්. ඒ නිසා මේ නැද්ද කියන ප්‍රශ්නයම නගන්නටත් අපිට ක්‍රම දෙකක් තියෙනවා. ඒකක් තමයි සාමාන්‍ය විදිහට have කියන පදයට not එකතු කරලා has haven't එහෙම නැත්නම් has කියන පදයට not එකතු කරලා hasn't කියන පද මුලට යොදාගෙන අපි ප්‍රශ්නය ගොඩනගනවා. බලන්න මම ඒ සඳහාත් ඔබට පද ගැලපුම් සටහනක් එහෙමත් නැත්නම් ස්ට්‍රක්චර් එකක් දීලා තියෙනවා. මේ ස්ට්‍රක්චර් එක තිරේ දකින්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. මුලින් අපි සාමාන්‍ය ක්‍රමයේ තමයි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ මේ නැද්ද කියලා අහද්දී hasn't එහෙම නැත්නම් haven't කියන පදයෙන් වගන්ති ආරම්භ කරන්න පුළුවන්. ඊළඟට කර්තෘ පදය. දැන් ඔබ දන්නවා hasn't යොදන්නේ ඒකවචන කර්තෘට, haven't යොදන්නේ බහුවචන කර්තෘට. ඊට පස්සේ මේ නැත්තේ මොකක්ද කියන එක නාම පදේ අපි භාවිතා කරන්නට ඕන. ඊන් පස්සේ ප්‍රශ්නාර්ථය යොදන්න ඕන වැකී අවසානයේට. බලමු අපි පොඩි උදාහරණයක් අරගෙන මෙන්න මේ වගේ උදාහරණයක් බලන්න. ඔයාට ආර්ථික අමාරුකම් නැද්ද? ඔයාට ආර්ථික අමාරුකම් නැද්ද? දැන් සාමාන්‍ය මේ කාලේ බොහොම තදින් තියෙන දෙයක් නේද? මේ COVID-19 වලින් පස්සේ කොරෝනා වෛරස් එකෙන් පස්සේ ගොඩක් රටවල් වලට මිනිස්සුන්ට ආයතන හැමෝටම ආර්ථික ප්‍රශ්න බහුලව බලපානවා.
ඉතින් කෙනෙක් අහන්න පුළුවන් ඔයාට ආර්ථික අමාරුකම් නැද්ද? ඒ අනුව අපිට පුළුවන් දැන් ඔයා කියලා කිව්වම දන්නවා you කියන පදය එනම් කර්තෘ පදයේ බහුවචනයි. ඒ අනුව අපිට haven't දැන් ඔබ දන්නවනේ මේ haven't කියන වචනේ හැදුනේ have not කියන දෙක එකතු කරලා. ඒ අනුව ඒ short form එක තමයි haven't. ඒ අනුව haven't you ඔයාට නැද්ද financial difficulties කියලා කියන්නේ අමාරුකම්. එතකොට ඔයාට මූල්‍යමය අමාරුකම් නැත්නම් ආර්ථික අමාරුකම් නැද්ද? haven't you financial difficulties කියලා අපිට අහන්න පුළුවන්. ඊළඟට බලන්න ඒ ළමයාට අලුත් බයිසිකලයක් නැද්ද? ඒ ළමයාට අලුත් බයිසිකලයක් නැද්ද? එතකොට ඒ ළමයාට කියලා කිව්වම අපිට මුණ ගැහෙන්නේ ඒකවචන රූපී කර්තෘවරේ. ඒ අනුව අපි hasn't කියන පදය මුලට යොදලා hasn't that child ඒ ළමයාට hasn't that child a new bicycle බොහොම ලේසියෙන් අපිට වගන්තිය නිර්මාණය කරගන්න පුළුවන්. එම ඔබට කියලා දුන්නේ සාමාන්‍ය ක්‍රමය. ඒ වගේම තමයි භාවිතේ තවත් තියෙනවා මේ do's භාවිතා කරලා යොදා ගන්න නැත යන අර්ථයේ ප්‍රශ්න වගන්ති. බලන්න මම ඒ සඳහාත් ඔබට පද ගැලපුම් සටහනක් එමත් නැත්නම් ස්ට්‍රක්චර් එකක් දීලා තියෙනවා දුවේ පුතේ. මෙහි තියෙන්නේ do කියන පදයට not එකතු කරලා short form එක හදාගෙන තියෙනවා don't. ඒ වගේම does කියන පදයට not එකතු කරලා short form එක අපි හදාගෙන තියෙනවා doesn't. මේ don't හා doesn't කියන වචන දෙකෙන් තමයි අපි වැකිය ආරම්භ කරන්නේ. දෙකකින් එකක් පාවිච්චි කරලා. එතකොට දෙක තීරණය කරන්නේ කොහොමද? කෝකද යොදා ගන්න ඕන කියලා has doesn't එහෙම නැත්නම් don't කියලා අපි නිශ්චය කරගන්නේ ඩිසිෂන් එකක් ගන්නේ අපි කර්තෘ පදයේ දිහා බලලා. අන්න ඒක තමයි ඔබ මතක තියාගන්න ඕන දේ. කර්තෘ පදයේ ඒකවචන නම් අපි doesn't කියන පදයෙන් ප්‍රශ්නය ආරම්භ කරනවා. කර්තෘ පදයේ බහුවචන නම් don't කියන පදයෙන් ප්‍රශ්නය ආරම්භ කරනවා. බලන්න පද සටහන ස්ට්‍රක්චර් එක දිහා බලන්න. මුලින්ම තියෙන්නේ don't එහෙම නැත්නම් doesn't. ඊට පස්සේ subject. දැන් ඔබ දන්නවා කවුද එන්න ඕනේ? don't නම් බහුවචන රූපය, doesn't නම් ඒකවචන රූපය. ඊට පස්සේ have කියන පදේ තියෙන්නට ඕනේ. තියෙනවා. ඊළඟට නාම පදය අපි මොකක් ගැනද කතා කරන්නේ කියන එක තියෙන්නට ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නාර්ථයත් එක්ක වගන්තියේ අවසානය. මේ ටික හරියට හිතේ තියාගත්තම අපිට හරියට පහසුයි වගන්තියක් නිර්මාණය කරගන්න. බලන්න මා ඔබට උදාහරණ දෙකක් දීලා තියෙනවා. පළවෙනි උදාහරණය මා ඉස්සලා දුන්න වගන්තියම ඔයාට ආර්ථික අමාරුකම් නැද්ද? ඉතින් අපි දන්නවා ඔයා කියලා කිව්වම බහුවචනයි. ඉතින් වගන්තිය බොහොම ලේසියෙන් අපි ආරම්භ කරනවා don't you have බලන්න එක ලස්සනයි ඉස්සර වගන්තියට වඩා. don't you have financial difficulties මූල්‍යමය අමාරුකම් ඔයාට නැද්ද? දෙවෙනි වැකිය බලන්න. ඒ ළමයාට අලුත් බයිසිකලයක් නැද්ද? ඒ ළමයාට අලුත් බයිසිකලයක් නැද්ද? දැන් ඔබ දන්නවා ඒ ළමයා කියලා කියන්නේ ඒකවචන රූපය. ඒ අනුව අපිට doesn't කියන පදයෙන් වගන්තිය ප්‍රශ්න පදයෙන් වගන්තිය ආරම්භ කරන්න පුළුවන්. doesn't that child have a new bicycle? doesn't that child have a new bicycle? ඒ ළමයාට අලුත් බයිසිකලයක් නැද්ද කියලා අපිට ප්‍රශ්න වගන්තිය ගොඩනගා ගන්නට පුළුවන්. ඉතින් අපි මේ සාකච්ඡා කළේ පහුගිය පාඩමෙත් අද දවසෙත් අපි සාකච්ඡා කළේ මේ have සහ has කියන පද දෙක තියෙනවා ඉන්නවා කියන අදහස කිසියම් අයිතියක් පෙන්වමින් මට ඉන්නවා අපට ඉන්නවා ඒගොල්ලන්ට තියෙනවා එයාට තියෙනවා ඒ ආයතනයේට තියෙනවා. ඉතින් මේ ආදී වශයෙන් යම් අදහසක් ප්‍රකාශ කරන්න have has භාවිතා කරලා වගන්තියක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එකේ positive form එක negative එක ඒ වගේම question normal question එක සහ negative question එක කියන අවස්ථා හතර අද දවස් අපි සාකච්ඡා කළා පහුගිය පාඩමේදීත් අද පාඩමේදීත්. ඉතින් මේ පාඩම් දෙක ඔබ හොඳට බලලා මේ පාඩම මේ භාවිතය ගැන මේ වචන දෙකේ ප්‍රායෝගික භාවිතය ගැන ඔබ හොඳ අවබෝධයක් ලබා ගන්නට ඕන. එhmenan අද පාඩම මෙතනින් අවසන් කරන්නටයි මා බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ පාඩමේදී අපි ඔබට අලුත් වචන කිහිපයක් භාවිතා කරන ආකාරය පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මෙතෙක් දවසක්ම කතා කළේ තියෙනවා ඉන්නවා කියන රටාව.
අපි මීළඟ පාඩම් පෙළේදී ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ තිබුණා හිටියා කියන අතීත රූපය. අතීත කාල රූපය කොහොමද එදිනෙදා කතා බහට භාවිතා කරන්නේ නැත්නම් වගන්තියක් නිර්මාණය කරගන්න යොදාගන්නේ කියන එක තමයි අපි ඉදිරියේදී ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ පාඩම අවසන් කරනවත් එක්කම මම කැමතියි ඔබට ගෙදරදී මේ පාඩම් බලලා ගෙදරදී කරන්න හෝම්වර්ක් එකක් දෙන්න. වැකි 10ක් මම ඔබට ඉදිරිපත් කරනවා සිංහලෙන්. මේ වැකි 10 ඔයා ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට ඕන. ඒක තිරේ ඔබට දකින්නට පුළුවන්. මේ පහුගිය සතියේත් අද දවසේත් අපි සාකච්ඡා කරපු මේ පාඩම් දෙක ආශ්‍රයෙන් තමයි ඔබට මේ වැකි ටික ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා ඊටාම කල්පනාකාරීව ඉංග්‍රීසියට හරවන්න මතක තියාගන්න. ඔබට තිරේ දක්වලා තියෙන අදාළ වගන්ති ටික. පළවෙනි වගන්තිය ශ්‍රී ලංකාව පුංචි රටක් වුණාට එයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ශ්‍රී ලංකාව පුංචි රටක් වුණාට ඒට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. දෙවෙනි වැකිය බලන්න. මට හොඳ ඉලක්කයක් තියෙනවා. නේද? අපි හැමෝටම එහෙම තියෙන්න ඕනනේ. ඒ අනුව තමයි අපේ අනාගතය සාර්ථක කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඉගෙන ගන්න දරුවෝ හැමෝම හොඳ ඉලක්කයක් තියන වැඩ කරන්නට ඕන. ඊළඟට අපේ ජනාධිපතිතුමාට හොඳ දැක්මක් තියෙනවා මේ රට ගැන. අපේ ජනාධිපතිතුමාට හොඳ දැක්මක් තියෙනවා මේ රට ගැන. ඒ වගේම හතරවෙනි වැකිය බලන්න. ඔයාට අලුත් බලාපොරොත්තු නැද්ද? ඔයාට අලුත් බලාපොරොත්තු නැද්ද? පස්වෙනි වගන්තිය මේ ප්‍රශ්නයට ඔයා ළඟ විසඳුමක් නැත්තේ ඇයි? මේ ප්‍රශ්නයට ඔයා ළඟ විසඳුමක් නැත්තේ ඇයි? ඊළඟට අපිට කරන්න කිසිම දෙයක් නැහැ. මේක එයාගේ කරුමි. අපිට කරන්න කිසි දෙයක් නැහැ. බලන්න නැහැ කියලා කියන්නේ මේක එයාගේ කරුමි. ඒ වගේ ඊළඟට හත්වෙනි වගන්තිය එයාට ප්‍රමාණවත් සුදුසුකම් තියෙනවා නම් ඔයාට ප්‍රමාණවත්. එයාට නෙමෙයි ඔයාට ප්‍රමාණවත් සුදුසුකම් තියෙනවා නම් මේ රැකියාවට අයිදුම් කරන්න. ඊළඟ වගන්තිය අපේ තාත්තට සල්ලි නැහැ ඔයාට උදව් කරන්න. නවවෙනි වගන්තිය මේ සමාගමට ප්‍රධාන කාර්යාලයක් නැහැ. මේ සමාගමට ප්‍රධාන කාර්යාලයක් නැහැ. අවසාන වැකිය මේ රටේ ඉන්න දරුවන්ට අනාගතයක් නැහැ. මේ රටේ ඉන්න දරුවන්ට අනාගතයක් නැහැ. ඉතින් මේ වගන්ති ටික තාම සැලකිල්ලෙන් කියවලා බලන්න. ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. අමාරු වචන ටික ඔබට තිරේ දක්වලා තියෙනවා. ඒ වචන ටික පිටපත් කරගෙන මේ වැකි ටික ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න අපි ඉගෙන ගත්ත රටාවන් භාවිතා කරලා. හොඳයි. එහෙනම් අද දවසේ ඉංග්‍රීසි පාඩමින් සමුගෙන යන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැමදාමත් ඔබට අපි මතක් කරනවා මේ ඉංග්‍රීසි වැඩසටහන පිළිබඳ ගැමි TV YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරන විකාශනය කරන මෙම ඉංග්‍රීසි වැඩසටහන් පිළිබඳ ඔබගේ ගුණදොස් විවේචන අපි බලාපොරොත්තු වෙන වගේම අමතක කරන්නට එපා. ඔබ මේ වැඩසටහනෙන් යම් ප්‍රයෝජනයක් ගන්නවා නම් මේ වැඩසටහන ගැන ඔබේ යාළුවට නැත්නම් යෙහෙලියට ප්‍රකාශ කරන්න කියන්න මේ පණිවිඩය දෙන්න අමතක කරන්නට එපා. ඒගොල්ලත් එක්ක මේක බෙදා හදා ගන්න ඔවුන් සමග ඉංග්‍රීසි කතනය ආරම්භ කරන්න. හොඳයි මේ පණිවිඩයත් ඔබට තබමින් අද දවසේ ඔබගෙන් සමුගෙන යන්නටයි සූදානම. තවත් අලුත් පාඩමකින් ළඟදීම ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන මම අදට ඔබගෙන් සමුගෙන යනවා. මම හැමදාමත් ඔබගේ ඉංග්‍රීසි අධ්‍යාපනයට අත්වල සපයන කුලතුංග බණ්ඩාර.